ආයුබෝවන් හරිදේ රූපවාහිනී නාලිකාවේ හරිදේ සිංහල පන්තිය සමගයි අපි අද එකතු වෙන්නේ. අපි අද සිංහල පන්තියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කලාංගයක් වන ගීතය පිළිබඳව. ඇත්තටම ගීතය පිළිබඳව කලාංගයක් හැටියට අපි සාකච්ඡා කරනකොට අපේ විශේෂ අවධානය අද අපි යොමු කරන්නේ ගීතයේ සුවිශේෂ මාංගයක් වන පදමාලාව නැත්නම් ගේය පද රචනය වෙත. සංගීතය සහ ගායනය පිළිබඳව අපි කතා කරන්න යන්නේ නැහැ. අපි කතා කරන්න යන්නේ ගීතයේ අත්‍යවශ්‍ය අංගයක් වන පදමාලාව පිළිබඳව. ඉතින් අපි දන්නවා කලාව සහ සාහිත්‍ය කියලා කිව්වහම ගීතේ වැටෙන්නේ කලාංගයක් හැටියට. මොකද ගීතයේ සාමූහික බහු නිර්මාණයක්, කියන්නේ බහු ශිල්පීන් ප්‍රමාණයක් එකතු වෙලා කරන දෙයක්. ඒ වගේම තමයි හැබැයි ගේය පද රචනය සාහිත්‍ය කරුණෙක් එහෙම නැත්නම් ගීත රචකයෙක් කවියෙක් තමයි මේක කරන්නේ. සමහර වෙලාවට සෝමතිලක ජයමහා වගේ ගීත රචකයෝ ගත්තාම ගීත රචනා කිරීම, ගායනා කිරීම, සංගීතයේ සැපීම කියන අංශ තුනම කරන අය සෝමතිලක ජයමහා වගේ අපේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෝ ඉන්නවා. ඉතින් මේ අපි අද කතා කරන්නේ ගීත පදමාලාව පිළිබඳව. අපි කල්පනා කරා ඉතාම සුන්දර ගීතයක් විදිහට අපට රස විඳින රජීව් වසන්ත වෙල්ගමයන් රචනා කරපු රුවන් දිසානායකයන් සංගීතය සපයපු සුනිල් එදිරිසිංහයන්ගේ ඉතාම සුන්දර හඬින් ගායනා කරන මේ තරම් සියුම්වැලිද කළුගල් කියන ගීතය පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරන්න. අපි දන්නවා මේ කලාව කියලා කියන්නේ එහෙම නැත්නම් සාහිත්‍ය කියලා කියන්නේ විචාරකයෝ පැහැදිලි කරනවා මේ කලාව සාහිත්‍ය කියලා කියන්නේ ප්‍රතිභාව මුල් කරගත්තපු සුවිශේෂ අංගයක්. ඒ කියන්නේ අලුත් යමක් නිර්මාණය කිරීමට හැකියාවක් තියෙනවා නම් ඒක තමයි ප්‍රතිභාව කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රතිභාව අපි දකිනවා මේ ගීතයේ ඔස්සේ. අපි දකිනවා නිර්මාණකරුවට මොන තරම් සුන්දර හැකියාවක් තියෙනවද? දැවැන්ත කළුගලක් උනත්, ගොරහැටි කළුගලක් උනත්, මටසිලිටු කරුණාවන්ත හදවත් තුල ලැබුම් ගන්නට පුළුවන් තරම් සිව්මැලි අවටපත් කරන්න පුළුවන් හැකියාවක් ගල්වඩුවට තියෙනවා. ඉතින් ගීත රචකයා ඒ අපූර්ව සුන්දර ගල්වඩුවෙක් පිළිබඳව සාකච්ඡා කරන මේ ගීතේ ගල්වඩුව ගැන කතා කරන්නේ කලාවක්, ආදරයක් ඉතාම අලංකාර විදියට ගීතය තුල තවරමින්. මේකේ පදමාලාව ඉතාම සුන්දරයි. ඉතාම අපූර්ව බවක් තියෙනවා. අපි දන්නවා මේ රජීව් වසන්ත වෙල්ගමයන් ලියපු කවියක් තමයි මේ ගීතේ බවට පත් වෙලා තියෙන්නේ. අපි දන්නවා 2008 හොඳම සංගීතය, හොඳම ගායනය සහ හොඳම පද රචනයට සම්මාන හිමි වූ සුන්දර ගීතයක් මේක. ඒ නිසා අපි පදමාලාව ගැන චුට්ටක් අවධානය යොමු කරොත් මේ තරම් සිව්මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මාගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. බලන්න, බුදුහාමුදුරුවෝ තමයි අපට ඇස් පෑදුවේ. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් ඇස් පාදව ගත්තපු මේ සුන්දර කලාකරුවා අවකන බුද්ධ ප්‍රතිමාවේ ඇස් පාදන්න යනවා. එතකොට බලන්න මේ ගීත රචකයා මොනතරම් සියුම් විදියට ඒ සුන්දර අවස්ථාව විග්‍රහ කරනවද කියලා. කළුගලක් කිව්වහම අපට මනසට එකපාරටම එන්නේ මහා ගොරහැඬි මටසිලිතු බවින් තොර යම් වස්තුවක්. එතකොට අවකන බුද්ධ ප්‍රතිමාව කිව්වහම මොනතරම් ඉවසීමකින්, මොනතරම් කරුණාවකින් ගල්වඩුව මේක කරන්නට ඇද්ද? මේකේ තියෙන සුවිශේෂී ගුණය
වෙල්ගමයන් ඉතාම සුන්දර විදියට අවබෝධ කරගෙන තියෙනවා. කලාවේ තියෙන සියුම්ම තැන ඔහු හරි අපූර්වට ස්පර්ශ කරනවා මේ ගීතය. මේ තරම් සිව්මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මාගියා අවකන බුදුන්ට දැස් දුන්නේ නිසා. අන්න මිනිසා හොයාගෙන තියෙන වචනේ පාවිච්චි කරනවා මිනිසා කියලා. අපි දන්නවා මිනිස්සු කියලා කියන්නේ මන උස්සන්ති මනුස්ස. උසස් මනසක් තියෙන කෙනා මිනිසා. මිනිස් භවයේ උපදින හැම අයම මිනිස්සු වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මිනිසා කියන්නේ උසස් මනසක් තියෙන අය. ඒ නිසා මිනිස් වේශයෙන් ඉන්න හැම කෙනෙක්ම මිනිස්සු නොවන වගත් අපි අවබෝධ කරගන්නට ඕනේ. කවිය කියනවා ගීත රචකයා මෙතනදී කියනවා මේ මිනිසා හොයාගෙන යන්නේ මෙච්චර ප්‍රතිභා සම්පන්න අග්‍රගණ්‍ය වටිනා අමර සේවයක් කරපු ඔහු කොතැනකද ඉන්නේ කොහොමද දැන් ඉන්නේ කියන කාරණාව ඔහු ඊළඟට අපට පැහැදිලි කරනවා. කලා වැව ළඟ ඉලුක් සෙවණක මැටි පිලක පැදුරක් කියලා. බලන්න මොනතරම් සුන්දර සෞන්දර්යාත්මක වටපිටාවකද ඔහු ඉන්නේ. ඒත් ඔහු ඊටාම දුප්පත්. ඔහු ආර්ථික වශයෙන් දුප්පත් වුණාට ආධ්‍යාත්මික වශයෙන් ඔහුට සමකල හැකි තවත් කෙනෙක් නැහැ කියන එක කවිය මෙතනදී ස්මරණය කරනවා මතු කරලා පෙන්නනවා. කලා වැව ළඟ ඉලුක් සෙවණක මැටි පිලක පැදුරක් කියලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. රිදුම් පිරිමදිමින් කියන වචනය තුලින් ඔහු කියනවා දැන් මේ කලාකරුවා වියපත් වෙලා. ඔහු වියපත් වෙලා ඔහු වයසට ගිහිල්ලා ඔහු කලාවේදී මතුවන රළ ගැන මෙනෙහි කරනවා ජීවිතේ මරණය පිළිබඳව සැනසඳ සමයේ ඉඳදී. ඔහු මරණයට බය නැහැ මොකද හේතුව ඔහු මිනිසෙක් නිසා. ඔහු මිනිසෙක් විදියට ඉපදිලා මිනිසෙක් විදියට මැරෙන කෙනෙක් විදියට ඔහු බය නැහැ ජීවිතේ අවසාන මොහොතට මුහුණ දෙන්න. ඒ තරම් ඔහු ශ්‍රේෂ්ඨයි. ඊළඟට නිර්මාණ කරුණු හරිය අපූර්ව අර්ථකථනයක් කරනවා මේ ආදරය ගැන. අපි දන්නවා ආදරේ ප්‍රතිමූර්තිය තමයි ඉසුරුමුණියේ පෙන්යුවල. ඉසුරුමුණිය කියලා කියන්නේ ආදරේ ප්‍රතිමූර්තිය. මේ ආදරේ ප්‍රතිමූර්තිය නෙලපු කලාකරුවාගෙන් අහනවා ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතනකදයි කියලා. මේ කලාකරුවා ඉසුරුමුණියේ පෙම්යුවල නෙලපු කලාකරුවගෙන් අහනවා ඒ පෙම්යුවල නෙලන්න පාදක වෙච්ච මුල් වෙච්ච කෝ ඔයාගේ පෙම්වතිය. එතකොට ඔහු උත්තර දෙනවා මා ඇසූ විට හිනෙමුණා ඔහු තාම තනිකඩයයි කියලා. එතකොට මා ඇසූ විට හිනෙමුණා ඔහු කිසිම අවස්ථාවක ඔහු තනිකඩව ඉන්නවා කියලා ඔහුගේ පෙම්වතියට වෛර කරන්න ගියේ නෑ. හිනහිලා ඔහු උත්තර දුන්නේ. ඒ කියන්නේ තාමත් ඔහු ඇයට ආදරේ. එහෙනම් ආදරය කියලා කියන්නේ සතු කර ගැනීම නෙවෙයි, අයිති කර ගැනීම නෙවෙයි, පරිත්‍යාගය කියන එක. දුර ඉඳගෙන ආදරය කරන්න පුළුවන් සදාතනික විදියට අවංක ආදරයක් තියෙන හදකට. එහෙමනම් අපි පසිඳුගේ හඬින් අහලා බලමු. දේවානන්ද විද්‍යාලයේ 13 ශ්‍රේණියකින් වල පසිඳුගෙන් අපි අහලා බලමු මේ සුන්දර ගීතය ඔහුගේ කටහඬ. මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් තුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා කලාවැව ළඟ ඉලුක් හෙවණක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා මැරෙන ඉපදෙන රළ දිහා
තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා ඉසුරු මුනියේ නුඹ තනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුණා ඔහු තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා. ඔව්, ඊටම සුන්දර විදියට ගායනා කළා. වාදනයක් නැතත් ඔහු ගායනා කළා. අපේ විශේෂ අවධානය යොමු වෙන්නේ සංගීතයටවත් ගායනයටවත් නෙවෙයි, පද රචනාව කෙරෙහි අපි විශේෂ අවධානය යොමු. අපි සාහිත්‍ය රසය ගැන කතා කරන්නේ. ගීතයේ සාහිත්‍ය රසය ගැන. ඉතින් අපිට පැහැදිලි වෙනවා මේ ගීතය අහගෙන ඉන්නකොට ඒ පද මාලාව තුලින් කරන ඒ දාර්ශනික පදනම, ඒ දාර්ශනික දෘෂ්ටිය, ජීවන දෘෂ්ටිය මොනතරම් පුළුල්ද කියලා. ඒ නිසා තමයි අපිට හිතෙන්නේ මේ ගීතය අපිව චමත්කාරයට පත් කරමින් ප්‍රඥාව දියුණු කරන්නට තරම් සුන්දර නිර්මාණයක් කියලා කිව්වේ. ඉතින් අපි තවත් ගීතයක් තෝරගත්තා. මේක රත්නශ්‍රී විජේසිංහන් රචනා කරලා තියෙන, ගායනා කරන්නේ දියුල්ගෙඩි. ඒකම සුන්දර ගීතයක්. අපි දන්නවා මේ ගීතය කිව්වහම විනාඩි 3ක් තුල කෙනෙක්ව තමන්ට ජීවන දෘෂ්ටියක් ගොඩනගා ගන්නට තරම් ශ්‍රේෂ්ඨ ක්ෂණික නිර්මාණයක්. ඒ නිසා මේ ගීතය ඉතාම ජනප්‍රියයි. එතකොට අපිට අහන්න ප්‍රශ්නයක් තියෙනවා, වර්තමානයේ තුල ගීතයට මොකද වෙලා තියෙන්නේ? ඔය අහන ප්‍රශ්නෙට උත්තර තියෙනවා අපේ පැරණි ගීත සාහිත්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම. ඒ නිසා අපේ වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාවන්ට අපේ ප්‍රතිභා සම්පන්න ගීත සාහිත්‍ය රසවින්දනයට අවස්ථාව සැලසුවොත් මම හිතනවා අපේ මේ සමාජයේ ඉන්න තරුණ දූපුතුන්ට ඔවුන්ගේ ආනන්දය වගේම ප්‍රඥාවක් දිනු වෙයි, ජීවිතේ පුළුල් කරගන්නට හේතුවක් වෙනවා. අපි මේ ගීතය තෝරගන්නේ ඉතාම සුන්දර ගීතයක්. අපි දන්නවා ආර්ථික අපහසුතාවයන් මේ සමාජයේ ජීවත් වන හැම කෙනෙකුටම තියෙනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට තමන්ට විවාහ වෙලා ගෙයක් දොරක් හදාගෙන සුන්දර විදියට ජීවත් වෙන්නට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න අපහසුයි. දරිද්‍රතාවය කියන එක සමාජයේ තුල විශාල ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් මේ දරිද්‍රතාවය හමුවේ ආදරය කරන සුන්දර පෙම්වතුන් යුවල තුල ඇතිවෙච්ච කතිකාවතක් ලෙසට මේ ගීතය හරි අපූර්වට රත්නශ්‍රී විජේසිංහ බලන්න මේක කියනවා. මාළගිරවියේ මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි, මම දන්න කියන ගහකොළ මල් පෙන්වන්නට ආසයි. මාළගිරවි කිව්වම ඊටාම ලස්සන තරුණියක් ඇය. ඊටාම ලස්සන තරුණියක්. ඒ නිසා ඒ ලස්සන වගේම හරිම අහිංසක තරුණියක්. ඉතින් ඇයට පෙම්වතා ඇයව දකින්නේ මාළගිරවියක් විදියට. එතකොට මාළගිරවියේ මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි.
නේද? හැම පින්වතෙක් මාසයි තමන්ගේ පින්වතිය තමන්ගේ අම්මා තාත්තට නංගි මල්ලිලට නෑදෑයෝ පරම්පරාවට තමන්ගේ ගමට පෙන්නන්නේ. හැබැයි ඒ පෙන්වීමේදී ඇතිවන දෝෂයන් පිළිබඳව ඊළඟට හරි අපූර්වට ගීත රචකයා සාකච්ඡා කරලා තියෙනවා. මේ ආසාව සම්පූර්ණ කරගන්නට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තමන්ට තියෙන ආර්ථික අපහසුතාවය නිසා. ඊළඟට පෙම්වතියට කියනවා ඒ ආසාව සපුර ගන්නට ගියොත් මෙන්න මේ විදිහේ ඊටාම දුක්බර අත්දැකීම් ගොන්නකට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මොනවද මේ අත්දැකීම් ගොන්න? දුර නෑයෝ පවා ගේ දොර ළඟ එකතු වෙලා හිඳි. ඔබ එනකොට ඔබ දිහා බලන්න, ඔබව පිළිගන්න අපේ දුර ඉන්න නෑදෑයෝ පවා ගේ දොර ළඟ ඉඳි. නුඹේ මාළෙකට රත්තරන් දත ගාලා බලන්න. අපි දන්නවා පවුල් වල අය ගොඩක් වෙලාවට තමන්ගේ පුතා එහෙම නැත්නම් තමන්ගේ ඥාති දරුවා විවාහ වෙන පවුල පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ නිසා කතුවරෙන් හරි අපූර්වට මේ විග්‍රහය පැහැදිලි කරනවා. මේ තියෙන ඒ සියුම් ලෙස පැහැදිලි කරනවා මේ ආර්ථික දරිද්‍රතාවය. නුඹේ මාළෙට රත්තරන් දාත ගාලා බලන්න. නුඹේ මාළේ අල්ලලා බලාවි මේක රත්තරන්ද කියලා. මේ සේද ඇඳුම ඉල්ලගත්තේ කාගෙන්ද යසාවි? මේ සේද ඇඳුම ඉල්ලගත්තේ කාගෙන්ද යසාවි? එතකොට පෙම්වතා දකිනවා මම මෑව ගමට කැඳගෙන ගියොත් මෙන්න මේ වගේ අපහසුතාවයන්ට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මගේ ඥාතීන් හමුවේ ඇය අසරණ වෙනවා. එතකොට ආදරය කියලා කියන්නේ Tamanගේ පෙම්වතියව අසරණ කිරීමද කියන ගැටලුව ඔහුට එනවා. අපි දන්නවා සමහර වෙලාවට ගීත තුල තියෙනවා නේද ලුණුයි බතුයි කමුකු රත්තරන් සාරියට ජනෙල් වලට දාමු රත්තරන් වගේ ගීතක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව බැලුවොත් විවාහයකට පෙර පෙම්වතුන් යුවල තමන්ගේ ආර්ථිකය සරි කර ගැනීම වැදගත්. මොකද දැන් මේ ගීතය තුල පෙම්වතා ඊටම බුද්ධිමත් සහ තමන්ගේ පෙම්වතියට ඊටම අවංකව ආදරය කරන තැනැත්ති. තමන්ගේ පෙම්වතියගේ නැතිබැරිකම තමන්ගේ ඥාතීන් හමුවේ එලිපෙහෙලි වුණාම ඇයට වෙන අසරණතාවයෙන් ඇය මොනතරම් පීඩාවට පත් වෙනවද කියන එක ඔහු අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා ඔහු යෝජනා කරනවා හරි අපූර්ව යෝජනාවක්. මගේ ඊපස්සේ එහෙම ඒ අත්දැකීමේදී පෙම්වතිය මොනතරම් අසරණ වෙනවද කිව්වොත් කතුවරයා පැහැදිලි කරනවා මගේ උරතලයේ හිස තියාන හිමිහිට කිබිලි. මගේ උරතලයේ හිස තියාන කිබිලි. මොකද අසරණතාවයට තමන් වන අපහසුතාවයට කර කියා ගන්න දෙයක් නැතුව මගේ උරතලයේ හිස තියාන කිබිලි. ඒ ආහරි ප්‍රශ්නයක් අපේ නැතිබැරිකම මේ තරමට අමිහිරිදැයි අසාවි. එතකොට මේ නැතිබැරිකම මේ තරම්ම මිනිස්සුන්ට අමිහිරිද? මෙන්න මේ වගේ තමන්ගේ පෙම්වතිය අසරණ වෙන බව දැනගත්තපු පෙම්වතා ඇයට යෝජනා කරනවා ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරි. බලන්න සමහර වෙලාවට තමන්ගේ පෙම්වතිය ගැන පෙම්වතියට වෙන අනාගතයේ අත්වන ඉරණම පිළිබඳව හිතන්නේ නැතුව ආත්මාර්ථකාමී විදියට සමහර වෙලාවට ඉස්කෝලේ යන තමන්ගේ පෙම්වතිය ඉස්කෝලේ ගමන නතර කරලා විවාහ කරගෙන දෙමව්පියන්ට අකීකරු වෙලා විවාහ කරගෙන ජීවිතේ විනාශ කරගන්න පෙම්වතුන්ට මේ ගීතය හරි අපූර්ව අත්දැකීමක් වෙනවා. බලන්න පෙම්වතා මොනතරම් තමන් ගැන නෙවෙයි හිතන්නේ පෙම්වතිය ගැන මොනතරම් මේ පෙම්වතියගේ පැත්තෙන් කොච්චර හිතනවද? ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරි. ඒ නිසා අපි යෝජනා කරනවා අපේ ආදරණීය තරුණ දරුවන්ට මෙවැනි ගීත අහන්න, මෙවැනි ගීත රස විඳින්න. එතකොට ජීවිතයේ පිළිබඳ පුළුල් දැනුමක්, පුළුල් අත්දැකීමක් ඔබට ලැබෙනවා මේ ගීත සාහිත්‍ය හරහා. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
අපේ පේරාදෙණිය කියලා කියනකොට ඒක පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහපු අයට ඒ විශේෂණ පදේ යෙදෙනවා. මොකද ඒක ඉබේටම යෙදෙන්නේ ඒ තරම් ආදරණීයයි අපේ විශ්වවිද්‍යාලයට. ඒ නිසා මගේ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය නිසා ඒකයි කියුනේ අපේ පේරාදෙණිය කියලා. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා අපි දන්නවා කුරුටු ගීත සාහිත්‍යයක්. කුරුටු ගීත කියලා කියන්නේ බිත්තිවල ලියපු ගීත, කවි, නිර්මාණ. මෙන්න මේ නිර්මාණයක් තියෙනවා හරි අපූර්ව නිර්මාණයක්. අපි දන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලංකාවේ අස්සක් මුල්ලක් නැහැ දරුවෝ එනවා. අපි දන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉහළම ලකුණු තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොඩක් ඉස්සර අපි යන කාලෙදි ගත්තේ. එතකොට ඉහළම ලකුණු වාර්තා කරන ගොඩාක් ළමයි ඈත දුෂ්කර ගම්මානවල දරුවෝ. යාළුවෝ තමයි ගොඩක් ඈත පිටිසර ගම්මානවල ඉන්න අය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක්ක වුණේ. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මීට අවුරුදු ගණනාවකට පෙර මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා 25කට 30කට ඉස්සර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක්තරා දැරියක් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න එනවා. තාම දුෂ්කර ගමකින්. ඇය එනකොට අරන් එන මේ සුන්දර ජීවිතය විශ්වවිද්‍යාලය තුල මොකද වෙන්නේ? ඇය තාම සුන්දර විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇය වාසය කරපු නේවාසිකාගාරයේ බිත්තියක සටහන් කරලා තාමත් තියෙනවා. ඒක නම් කරලා තියෙන්නේ මල්පාරේ යවනඩුව කියලා. මල්පාරේ යවනඩුව. අපි දන්නවා ගොඩාක් දුෂ්කර ප්‍රදේශවල ඉන්න දරුවෝ ඉක්මනින්ම සමාජගත වෙනවා වේගය වැඩි. නේද? චීත්ත ගවුම ඇඳන් ඉන්න දරුවා දෙනිමට බහිනවා ඉතාම වේගයෙන්. ඒ වේගය වැඩි වෙනකොට තමයි හානිය ඉක්මන් වෙන්නේ. ඒ නිසා අපි ඒ කවිය හරහා ඉතාම හරි අපූර්වට පේනවා ඇයගේ ජීවිතය මොනතරම් විදියට විනාශ වුණාද ඒ වේගයෙන් අනුගත වීම නිසා. වෙනස් නොගැලපෙන අනුගත වීමකට. අපි දන්නවා අම්මලා තාත්තලා අම්මා විශේෂයෙන්ම තමන්ගේ දරුවට අවවාද දෙනවා. අපි අහලා තියෙනවා ඉස්සර ඔය විරුදු වලදී අර කියන හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ මැද්දට පන වැඩි හිටියන් සමග විහිළු කැතයි දුවේ. මේ වගේ අම්මා තමන්ගේ දරුවට දියණියට කියලා දෙනවා. මෙන්න මේ විදිහට ඒ දුෂ්කර ප්‍රදේශයෙන් ආපු දරුවටත් ඒ අම්මා තාම හොඳට ජීවිතේ ජය ගන්න අවවාද අනුශාසනා දීලා තමයි වන්නේ. ඇය ඒක පළවෙනි පේලි 4න් කියනවා. මොකක්ද එයා කියන්නේ? එයා කියනවා හොඳට හැඩට පේලි කරලා ධර්මිතියක් බැන්දා. අම්මා සීරුවට ඒක මගේ හිස මත කිව්වා. හරිම පාර කියා දීලා මට යන්නට කිව්වා. ඒ පාරේ නොගිහින් මම මල් පාරේ ආවා. බලන්න හොඳට හැඩට පේලි කරලා ධර්මිතියක් බැන්දා. අම්මා මේ ධර්මිතියෙන් සංකේතවත් කරන්නේ අම්මා දරුවට අවශ්‍ය කරන සියලුම අවවාද අනුශාසනා ගුණධර්ම සියල්ල මේ දරුවාගේ හිස මත තියනවා. හිමිහිට තියන්නේ නේද? අම්මා දරුකමට ගහලා දැනලා නෙමෙයි කියන්නේ. එකින් එක දරුවට බරක් නොවෙන්න දරුවට කාන්දු කරනවා සියලුම යහපත් ගුණධර්ම ටික. හොඳට හැඩට තේලි කරලා ධර්මිතියක් බැන්දා. අම්මා සීරුවට ඒක මගේ හිස මත කිව්වා. හරිම පාර කියා දීලා මට යන්නට කිව්වා. හරිම පාර කියලා දීලා මට යන විදිය කියලා ඒ පාර තින්නවා. හැබැයි දියණිය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා වේගයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ පාරේ නොගිහින් මම මල් පාරේ ආවා. අය ලියනවා පපේලි 4 ඔය විදියට. ඒ පාරේ නොගිහින් මම මල් පාරේ ආවා. අර රත්නශ්‍රී විජේසිංහයන් කියපු බාලරත්තරන් දිලිසෙන පාළු වීදියේ කියන පාර තමයි ඔය. නේද? ඒ නිසා අහිංසක දරුවෝ ගොදුරු කරගන්න මේ ආකර්ෂණීය සමාජය වෙත අවතීර්ණ වෙනවා අම්මා කියපු උපදෙස් අමතක කරලා. එහෙම අමතක කරාම මොකද වෙන්නේ? අවසානයේ ඊළඟ පේලි 4න් ඒක පැහැදිලි කරනවා. කවුද දන්නේ මල් පාරේ කම්බි වැටක් කිවුණා. කම්බි වැටේ පැටලිලා අලුත් ගවුම ඉරුණා. දරවිටියේ දැමි ලිහිලා සීසී කඩ වැටුණා. අම්මේ මං කියනකොටම දින් කලෝර වැටුණා. බලන්න
මොනතරම් සුන්දර විදියට ඇයට සිදුවෙච්ච ඒ විපත්තිය හරි අපූර්වට කිව්වද කියලා. එතකොට සාහිත්‍ය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය ඉගෙන ගන්න දරුවා ශිෂ්‍යයාව තමන්ගේ අත්දැකීම කියන්න මාධ්‍ය කරගත්තේ කවිය. එහෙම නැතුව පිහියවත් මහවැලි ගඟට පැනලා දිවිහානි කරගන්න එකවත් නෙවෙයි. ඒ නිසා තමයි සාහිත්‍ය රසය දරුවන්ට ලබා දුන්නොත් ඕනම ප්‍රශ්නයකට අවශ්‍ය කරන විසඳුම එතන තියෙනවා. අර දරුවට වෙච්ච අත්වෙච්ච ඉරණම හරි අපූර්වට ඒ කවිය තුල පැහැදිලි කරලා තියෙනවා. ඒ කවිය රස විඳින හැම ශිෂ්‍යයෙක්ම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විතරක් නෙමෙයි කොහේ ගියත් මොන විශ්වවිද්‍යාලයට නෙමෙයි මොන සමාජයට ගියත් දෙමව්පියන්ගේ අත්දැකීම් දෙමව්පියන් දෙන අවවාද අමතක කරන්න හොඳ නෑ. අමතක කරොත් විනාශයක් ඇති වෙනවා කියන කාරණාව හරි අපූර්වට ඒ කවිය තුළ විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවේදී මහගම සේකරයන්ගේ ගමාමතකයි කියන පද්‍ය පන්තිය තුලත් ওই කාරණාව පැහැදිලි කරනවා. එතනදි වෙන්නේ එතනදි වෙන්නේ තමන් ඉගෙනගෙන තමන් ගමේ ඉස්කෝලෙන් හොඳට පාස් වෙලා නගරෙට ඉගෙන ගන්න යනවා. අපි දන්නවා නගරෙට ඉගෙන ගන්න යන එක විලාසිතාවක් නේ. මේ විලාසිතාවක් ගමට නගරෙට ඉගෙන ගන්න යන එක. මේ විලාසිතාව සඳහා දරුවා යනවා. ඒකෙදි කියනවා හරි අපූර්වට මහගම සේකරයන් ඒක ගමාමතකයි කියන පද්‍ය පන්ති පැහැදිලි කරනවා. සිතාදියට එන්නට මට බුද්ධිය ඔබ තමයි එදා පාර කියා දුන්නේ. ගමින් උරුම වූ වස්තුව පොදියක් මැද කර තියාන නුඹේ පහට රැවටිලා සිතාදියට මං ආවේ. බලන්න. ගමින් උරුම වූ වස්තුව පොදියක් මැද කර තියාන නුඹේ පහට රැවටිලා සිතාදියට මං ආවේ. එතකොට ගමේදී එයාට එන්න ගොඩාක් වස්තුව තිබුණා. කරුණාව, මෛත්‍රිය, ආදරය, පරිත්‍යාගය මේ සියල්ල පොදි බැඳගෙන ඔහු වෙනවා. ගමෙන් ගෙන ඒ වස්තුව විය පැහැදන් වුණා මිසක සිතාදියෙන් ඉපයු කිසිම දෙයක් නැත්තේ. ඉස බර කළ පූ නම්බුව විතරයි මට ඇත්තේ. ඕක තමයි ඇත්ත. එහෙමනම් මේ නිර්මාණ සාහිත්‍ය කෙරෙහි අවධානය දරුවන් කෙරෙහි යොමු කළොත් දරුවන් මේ ඉන්න කොරෝනා ව්‍යසනයේ වෙලාවේදී ගෙදරට වෙලා ඉන්න දරුවන්ට සාහිත්‍ය කලාව කෙරෙහි අවධානය දෙමව්පිය යොමු කරොත් ඔවුන් සමාජයට ගියත් උදකලා වෙන්නේ නැහැ කියන එක අපි මෙහිදී සිහිපත් කරනවා. ජීවත් වෙන්න ඕනේ කොහොමද? කෙනෙක් ඇසුරු කරන්න ඕනේ කොහොමද? ඒ ඇසුර තුලින් අපි ලබා ගන්න ඕන දැනුම මොකක්ද? ජීවත් වෙන්න ඕන විදිය මොකක්ද කියන කාරණාව මේ සාහිත්‍ය තුල උත්තර දෙනවා. එහෙනම් අපි අද අපේ හරිදී පාසලේ සිංහල පන්තියේ කතා කළේ ගීතයක රස වින්දනය විතරක් නෙවෙයි. අපි කතා කරා කවි කිහිපයකත් අපේ ජීවිතයට කොහොමද මේ සාහිත්‍ය බද්ධ කරගන්නේ? අපි කොහොමද අපේ ප්‍රශ්න සාහිත්‍යයෙන් විසඳගන්නේ කියන කාරණාව. එහෙමනම් අපේ මේ වැඩසටහනට අද සම්බන්ධ වුණු ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිඳු මිහිරංග ශිෂ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ වැඩසටහනට ලියන්න හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාළිගයේ උඩුමහල ලබුදුව ගාල්ල අපිට කතා කරන්න 072 321 3966 කතා කරලා අපිට කියන්න ඔබ දන්න කරුණු ඔබ දන්න සාහිත්‍ය රසයන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙමනම් අපි අද සමුගන්නවා නැවත දිනයක හමු වෙන බලාපොරොත්තු වෙන පසිදු ආයතන